මගේ ආදර ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, අද දවස මගේ ජීවිතයේ අමතක නොවන දවසක්. ඒකට හේතුවක් තියෙනවා. අවුරුදු 13කට කලින් අද වගේ දිනය නෙමෙයි වුණාට මේ ඉරිදා තමයි මම පූජාත්වරය ලැබුවේ. ඒ ඉරිදා වැටුනේ හරියට මගේ ෆස්ට් මාස් එක වැටුනේ මේ බෞතිස්ම ස්ථාපන මංගල්‍ය දවසේදී. ජනවාරි 12 වෙනිදා. ඉතින් ජනවාරි 12 අඟහරුවාදට වැටෙන්නේ. නමුත් ඒ හරියටම ජනවාරි 12 උනේ මගේ ප්‍රේමාන්තනි සෙනසුරාදා ජනවාරි 13 බෞතිස්ම ස්ථාපන මංගල්‍ය තිබුණේ. මම මුල්ම පූජාව තිබෙදා. ඒ තියපු දවසේ බෞතිස්ම ස්ථාපන මංගල්‍යයත් එක්ක තමයි උන්වහන්සේ මට මුල්ම පූජාත්වරේ පූජාව තියන දුන්නේ. එතකොටත් මගේ වයස අවුරුදු හරියටම 30යි. ජේසුස් ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරද්දී අඩු ගානේ වයසින් හරි ජේසුස් සමාන වෙච්ච එක ලොකු දෙයක් නැද්ද? ඉතින් කෙසේ වෙතත් ඉතින් ඒ දවස් අත වගේ ඇස්තික පියාගත්තාම මට අද වගේ මේ වචන ටික මට මතකයි ඕඩිනේෂන් එකෙන් පස්සේ මගේ ප්‍රේමවන්තයනි රෑ පහුදා දේශනා කරන්න තියෙන නිසා මම රෑ යාඥාවේ මොකද ඕඩිනේෂන් ඊට ෆස්ට් මාස් දෙකක් තිබුණා කලුතරයි නාකන්දපලයි තැන් දෙකක. ඉතින් මේ තැනත් එක්ක වැඩ ගොඩාක මැද්දේ කොහොම හරි මම යාඥාවට ගිහිල්ලා ජේසුස් එක්ක ඉඳගද්දී මේ දයාබර වචනයි මගේ ජීවිතේ අදටත් මාව අරගෙන යන්නේ. ජීමේජ් එක දෙන්න පුතේ මට. අදටත් අරගෙන යන්නේ. මේ වචන ටික උන්වහන්සේ ජේසුට කියපු වචන ටික මගේ ජීවිතේ මහා දයාබර තැනක අයිති කරගෙන ඉන්නවා. ඔබ ගැන මා ප්‍රසන්නයි බෝසේ මගේ පුතේ. ඔබ ගැන මා ප්‍රසන්නයි බෝසේ මගේ පුතේ. මේ වචන ටික ස්වාමින් වහන්සේ තුළ ඇහෙනවා කියද්දි මගේ ප්‍රේමවන්තයනි ඒක මහා දයාබර ලස්සන තැන. බෞතිස්මය කියලා කියද්දි අපි ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා. මේ ඇවිල්ලා ජේසු ලැබපු බෞතිස්මය ඇවිල්ලා ඔබ මම පුංචි දරුවන්ව බෞතිස්මය කරද්දි අද සභාවේ තියෙන බෞතිස්ම ස්ථාපනය නෙමෙයි. ඒක පෞල් සමාවේ බෞතිස්ම ස්ථාපනය. හැබැයි බෞතිස්මය කියලා කියද්දි බෞතිස්මය කියන වචනේ තේරුම ඩිපින් කියන එක. ඔබ ගිල්ලනවා. වතුරේ ගිල්ලලා වතුර ගිල්ලුවම මොකද වෙන්නේ? ඉස්මෝල් යනවා. වතුර ගිල්ලුවම මැරෙනවා. මැරිලා ඔබව ගොඩ ගන්නවා කියලා කියන්නේ අලුත් ජීවිතයක්. බෞතිස්මය ඔබගේ පරණ ස්වභාවය මැරිලා ඔබට අලුත් ජීවිතයක් ලැබෙනවා. එතකොට අලුත් ජීවිතයක් ලැබෙනවා කියලා කියද්දී ඒක පුත්‍ර භාවයක්, වහල් ස්වභාවයක් නෙමෙයි. උන්වහන්සේ ජුවන්තුමාගේ පොතේ හරිම දයාබරව කතා කරලා කියනවා 8 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තියේ පව් කරන හැම කෙනෙක්ම වහලෙක් කියලා. හැබැයි උන්වහන්සේ පුත්‍රයාණන්ගෙන් නිදහස් ලබන කෙනෙක් දරුවෙක්. ඒතර දරුකමක් කියන්නේ උරුමයක්. බෞතිස්මයේ ඔබ මාව එසවෙන්නේ ජේසුගේ වන්දියත් එක්ක. ඒකයි ජේසු රුධීරය ජලය සම්බන්ධ කරලා කතා කරන්නේ. ඔබ මම උන්වහන්සේගේ දරුවෙක් වෙනවා. ඒතර දරුකමක් එක්ක උන්වහන්සේගේ ඥානත් එක්ක වැඩ කරන්නේ. මට මතකයි තවමත් මගේ නෑදෑයෝ සමහර අය කිව්වා ඒක ඔබගේ සම්පූර්ණ සාධාරණයි. මූණන් ස්වාමි කෙනෙක් වෙන්නේ නැහැ. උනත් ඉන්නේ නැහැ. අවුරුදු 13යි තාම ආපස්සට හැරිලා බලන්නවත් මට හිතිලා නැහැ. කවුන්සලර්ස්ලා සයිකියාට්‍රික් ළඟවට ගියා යම් අරගලවලදී. ඒගොල්ලෝ ඔක්කොමලා කිව්වේ කලනවා ස්වාමි කෙනෙක් වෙන්න එපා. හැම කෙනෙක්ම මාව රෙකමන්ඩ් කරේ නැහැ මගේ ප්‍රේමාන්තනි. සමනේරියේ එක අවුරුද්දක් දඬුවම් ඉඳලා එක අවුරුද්දක් පනිෂ් වෙලා හිටියා. දෙවැනි අවුරුද්ද ඉල්ලගෙන කෑවා. දෙවැනි අවුරුද්ද මමම යාපනයේ ඉල්ලගෙන ගියා. ඒත් මම මගේ ඇතුළේ තියෙන පටලැවිලි සහගත ස්වභාවය මොකක්ද උනේ කියලා හිතන්නයි මම යාපනයේ ගියේ. හැබැයි මම දන්නවා අලුතෙන් උපදිනවා කියලා කියන්නේ ඒ මම බිඳුණු කලනව ජලයේ ගිල්ලලා ජේසු අලුතෙන් ගන්නවා. ඒක ඔබගේ මගේ ජීවිතේ වෙන්නේ බෞතිස්ම ස්ථාපනයේදී.
පුංචි අතදරුවෙක් විදියට ඔබ මාව සභාවේ විශ්වාසයත් එක්ක බද්ධ වෙලා බෞතිස්ම ස්ථාපනය කරද්දී ඔබ මාව දරුකමට යනවා. හැබැයි ගියාට මගේ ප්‍රේමවන්තයනි සමහර වෙලාවට මගේ ප්‍රේමවන්තයනි අස්සයාව අලියාව ගැට ගහලා තියෙන්නේ. ලිව්වමත් හිතන්නේ ලියලා කියලා. ඌ දන්නේ නැහැ ලියලා කියලා. ලියලා තියෙන්නේ ඒත් යන්නේ නැහැ හිතන්නේ ගැට ගහලා කියලා. සමහරවිට ඔබ මම ජීවත් වෙන්නේ බෞතිස්මයේ නිදහස ලැබුවට වහල්ලු වගේ. ඔබ මම නිදහස් වෙලා ඉවරයි. උන්වහන්සේ ඔබ මාව නිදහස් කළ ඉවරයි. එකයි සභාව තුළ මේ නැවත ඉපදීම බෞතිස්මයෙන් අපි අයිති කරගන්නේ. මගේ ආදර ප්‍රේමවන්තයනි ආගමන කාලය ඉවර කරලා නත්තල් සමයෙන් පස්සේ අපි සාමාන්‍ය සමයට ඇතුළු වෙන්නේ මේ බෞතිස්මයත් එක්ක ජේසුගේ. ඔබගේ මගේ ජීවිතයේ බෞතිස්මය තුළ ඔබ ලබන අලුත් ස්වභාවය ආත්මයානන් තුළ පුත්‍රයානෝ යයි කියන අයිති කර ගැනීමේ ස්වභාවය තුළ මම සිකුරාද දේශනා කරද්දී කලාතුරකින් වෙන දෙයක් වුණා. බයිබල් පාඨයක් අමතක වුණා. අද උදේ ආඥාවේදී ඒක උන්වහන්සේ මතක් කරා. රෝම වරුන්ගේ ලිපිය 8 වෙනි පරිච්ඡේදයේ මම දාගෙන හෙව්වේ වෙන තැනක. හැබැයි මට තේරුණා ඇයි ඒක එදා අමතකුනේ කියලා. ඒ අමතකුනේ අද උන්වහන්සේ මට කතා කරන්න ඕන නිසා. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ සිට කතා කරනවා. දේවාත්මයන්න් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. දේවාත්මයන්න් විසින් මන්ද ඔබ ලබා ඇත්තේ නැවත බියගෙන දෙන වහල් තත්වයේ සේවයේ තත්වයට නොව අබ්බා පියාණනියයි අමතා යාඥා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්වයකි. මේ තමයි අමතකුනේ. අබ්බා තාත්තේ කියන පුත්‍රකම ලැබීමේ තත්වයක්. අප තාත්තේ කියන කියන්නේ දරුකම බෞතිස්මයෙන් ලබන්නේ ඒක සුද්ධාත්මයන් හරහා වෙන්නේ. ඊළඟ වගන්තිය බලන්න. ඊළඟ වගන්තිය හරි ලස්සනට කතා කරලා කියනවා. අප දෙවියන් වහන්සේගේ හැමෝම කියමු. අප දෙවියන් වහන්සේ දරුවන් බවට ශුද්ධාත්මයා නොම අප ආත්මය හා එක්ව සාක්ෂි දරති. මගේ ආදර ප්‍රේමාන්තයනි ශුද්ධාත්මයානෝ අපි එකයි උන්වහන්සේ නිකදේමුස්ට කතා කරලා කියන්නේ. ජෝම්තුමගේ 3 වෙනි පරිච්ඡේදයේ ශුද්ධාත්මයාණන්ගෙන් ඉපදිනවා කියන එක. නිකදේමුස් රාත්‍රියේ ස්වාමීන් වහන්සේව හම්බ වෙන ආවයින් පස්සේ උන්වහන්සේ පස්වෙනි වගන්තිය කතා කරලා කියනවා. උන්වහන්සේ 3 වෙනි වගන්තිය කතා කරලා කියනවා. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. ජෝම් 3:3 යමෙක් නැවත නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දැකගත නොහැකිය. ජෝම් 3:3 රාජ්‍ය දැකගත නොහැකිය. මගේ ආදර ප්‍රේමාන්තයනි පස්වෙනි වගන්තිය ජෝම් 3:5 ජෝම් 3:5 කතා කරලා කියනවා උන්වහන්සේ කතා කරලා කියනවා මොකක්ද ඒ කාන්තෙන්ම මම ඔබට කියමි වතුරෙන්ද ආත්මයන්ගෙන්ද නූපන්නොත් ඔහුට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකිය. ශරීරයෙන් උපදින දේ ශාරීරිකය ආත්මයන්ගෙන් උපදින දේ ආත්මිකය. මගේ ආදර ප්‍රේමාන්තයනි ඒතර බෞතිස්ම ස්ථාපනයේ ඔබව මාව ඒ පුත්‍රභාවයට ගන්නේ. ඒ පුත්‍රභාවයට ගන්න උන්වහන්සේ මොකද කරන්නේ? මගේ ආදර ප්‍රේමාන්තයනි මේක ඔබගේ මගේ ජීවිතයේ පිපාසය. ඔබගේ මගේ ජීවිතයේ අතුලාන්ත අවශ්‍යතාවයක්. මේ දරුකම කියන එක. ඔබ බලන්න හම්බුනත් බලන්න ලස්සන චිත්‍රපටයක් තියෙනවා. කන්නතිල් මුත්ත මිට්ටාල් කියලා. බලලා තියෙනවා. කන්නතිල් මුත්ත මිට්ටාල් ලංකාවේ LTT කරක්ට සම්බන්ධ ලස්සන කතාවක්. ඒකේ කන්නතිල් මුත්ත මිට්ටාල් කියන ඒ චිත්‍රපටයේ LTT එකේ අම්මා තාත්තට දාව උපන්න දරුවා ඉන්දියාවේ විද්‍යාඥයෙක් ගාව හැදෙනවා. ඒතර හැදුනයින් පස්සේ මොකද වෙන්නේ? ඒ දරුවාට අම්මා තාත්තා පොරොන්දු වෙනවා බර්ත්ඩේ එක අවුරුදු 9 වෙද්දි ඇත්ත කියන්න. හැම අවුරුද්දම ලියුමක් ලියලා තිනවා හරි ලස්සන එක එයාගොල්ලෝ ගොඩනගන විදිය. අවුරුදු 9 දී දරුවාට කියනවා ඔයාගේ අම්මා තාත්තා අපි නෙමෙයි කියලා. අම්මා තාත්තා අපි නෙමෙයි කියලා කියද්දී එයාගේ දරුවත් සම්පූර්ණ කඩා වැටිලා අට බරපතල විදියට ඕන වෙනවා අම්මා තාත්තාව දකින්න. ඒ වෙනකොට තාත්තා සුයිසයිඩ් බොම්බර් කෙනෙක්. එයා මැරිලා ඉවරයි. ඇත්ත කතාවක් නෙමෙයි. ඒක ගොතපු කතාවක්. අම්මා විතරයි ඉන්නේ. එයා මුහුදේ ඉන්දියාවේ මුහුදේ යන්න පුළුවන් අන්තිම තැනට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ලංකාවට යන්න ඕන නිසා. ඒ කියන්නේ ඒ දරුකම
තුල මහා පිපාසයක්. ඒ තාත්තව ඒ අම්මව හොයන්න පිපාසයක්. මගේ ආදර ප්‍රේමාන්තනේ මේ පිපාසය ගැන අගස්තුන මුනිතුමා කියනවා. My heart is restless until I rest in thee. ජීවිතේ මේ නැතිවෙච්ච දරුකම පාපයෙන් කැඩිච්ච ජම්ම පාපයෙන් නැතිවෙච්ච මේ දරුකම උන්වහන්සේ ඒක පිරෙනකන් අපේ ජීවිතය තෘප්තියක් නැහැ. ඒකයි අද යෙසාය 55 පළවෙනි කිව්වේ පළවෙනි වගන්තිය කතා කරලා කියන්නේ. පිපාස ඇති සියල්ලෙනි ඇල්ල දොල්ල වෙත පැමිණෙන්න. වචන තියනවද? පිපාස ඇති සියල්ලෙනි ඇල්ල දොල්ල වෙත පැමිණෙන්න. එන්න අරගන්න වළඳන්න නොමිලේම ගන්න. මුදල් නැති තැනැත්තෙනි එන්න අරගන්න වළඳන්න එන්න මිදුෂහ කිරිගන්න නොමිලේම ලබා ගන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි උන්වහන්සේ කතා කරන්නේ මොකද පිපාසයට උත්තරේ තියෙන උන්වහන්සේ ගාව විතරයි. ඒකයි ජේසු හැමතිස්සෙම ජේසුගේ ඇතුළ කකියන්න ගත්තේ අවුරුදු 12 දී ජේසුට ඕන උනේ දේව මාලිගාවේ නතර වෙන්න. ගෙදර වෙන කිසි දෙයක් මගේ තාත්තගේ ගෙදර මම ඉන්න ඕනේ නැද්ද කියලා ජේසු අහුවේ ඒකයි. ඒක පිපාසයක්. අපි ජීවිතේ ගොඩාක් වෙලාවට නන්නත්තර වෙන්න මේ පිපාසය අඳුරගන්නේ නැතිකොට. මගේ ආදර ප්‍රේමාන්තයනි my heart is restless until I rest in thee. උන්වහන්සේගේ ලිං වලින් ප්‍රීතියෙන් දිය ඇදලා බොන කම්ම උන්වහන්සේගේ දරුකමෙන් ඔබ පිරෙන කම්ම ඔබ ජීවිතේ ආයාලේ ඔබ යන්නේ. අඳුරේ අතපත ගන්න කාලකන්නේ අපි. ඒක උන්වහන්සේ කියන්නේ ඔබ නොමිලේ ගන්න. ඔබ මුදල් නැති තැනත් යන්න. සිතින් දිලින්ද භාග්‍යවන්තයි. දේව රාජ්‍ය ඔවුන්ගේ. මතයතුමාගේ 5 වෙනි පරිච්ඡේද 3 වෙනි වගන්තිය කියනවා. මගේ ආදර ප්‍රේමාන්තනි උන්වහන්සේ කියනවා නොමිලේ ගන්න මිලක් නැහැ. ඇයි? ජේසු මිල ගෙවපු නිසා. ජේසු මිල ගෙවලා ඉවරයි. ඔබට තියෙන්නේ ඒ පුත්‍ර බව අයිති කරගන්න විතරයි. උන්වහන්සේ කතා කළා කෑමක් නොවන දෙයට වෙහෙසවන්නේ මන්ද? තෘප්තිය නොදෙන දෙයට මුදල් ගෙවන්නේ මන්ද? ජීවිතයේ මේ දරුකම අයිති කරගන්නකම් මේ දරුකම තුල ඔබ යැපෙනකම් ඒ තාත්තගේ ශුද්ධාත්මයන් තුල ඒ තාත්තගේ හඬ ඇහෙනකම් ඔබ ජීවිතේ නන්නතරයි. ඒක ඔබට මට දීලා ඉවරයි. හැම බෞතිස්මයකම කතෝලික ඔබට මට පුංචි දරුවෙක් වගේ විශ්වාසයෙන් බෞතිස්ම ලබද්දී ඒ සම්බන්ධතාවයට ඔබ අරගෙන ඉවරයි. ජම්ම පාපේ එතනින් ඉවරයි. හැබැයි ඔබ ජීවත් වෙන්නේ වහල්ලු වගේ. මගේ ආදර ප්‍රේමාන්තයනි එනිසා තමයි අපි දකින්නේ ජේසු ඒ පිපාසයත් එක්ක ඉන්නවා. උන්වහන්සේ ඇලදොල වෙත පැමිණලා වගේ ජේසු ජෝර්දානයට එන්නේ ඇයි? තාත්තගේ ආලේපය ලබලා මෙහෙවර කරන්න. ජේසු ජෝර්දානයට එන්නේ තාත්තගේ කැමැත්ත උනේ උත්තම පූජක යාඥාවේ කතා කරලා කියනවා උන්වහන්සේත් මමත් ඒකත්වයක් වන පිණිස අපි සියලු දෙනාම ඒකත්වයක් වෙන්න. බෞතිස්මයෙන් අපි හැමෝම උන්වහන්සේට සම්බන්ධ වෙන්න. ජේසුට ඕනුනේ ඒක. ඒක කරන්නයි ජේසු අබිනික්මන් කරන්නේ. ගිහිගේ අතහැරලා යන්නේ ජෝර්දානේ ගඟට. ජේසු මගේ ප්‍රේමවන්තයනි නිකදේමුස් ජේසු හම්බ වෙන්න ආවේ රාත්‍රියේ. ඇයි? එයා ඇවිල්ලා ටීචර් of law. ඒ කියන්නේ එයා ප්‍රධාන ඉගැන්ව ගුරුවරයෙක්. ඒ නිසා දවල් වල වරුවේ ජේසු ගාවට හම්බ වෙනා නම් එයාගේ නත්තර තානාන්තරට හරි නෑ. ඒ නිසා රෑ තමයි යන්නේ ජේසු හම්බ වෙන්න. මොකද අද අනිත් අය දකින්නේ නැති නිසා. ජේසුරත් තිබුණා ශ්‍රාවක ජීවන්තුමා කියන්නේ ජේසුගේ කසින්න අයියා මාස 6කට වැඩිමල්. ඕනනම් ජේසුට ෂේප් එකේ කෝල් එකක් දාලා අයියේ මම පොඩක් හවස් වෙලා එන්නම් කවුරුත් නැති වෙලාවක් කියන සෙනග දැක්කොත් අවුල් නැහැ. තේරුණාද? ඉතින් බෞතිස්ම ලබන්නත් ඕනේ. අනිත් අය දැක්කොත් එම කතන්දර හදන්න පුළුවන් ෂේප් එකේ ඉන්න නැති වෙලාව කවුරුත් කියනකො ලොක්ඩවුන් වෙච්ච වෙලාවක් වගේ තේරුණාද කියන එක. ඒ කියන්නේ එහෙම ජේසුට එහෙම යන්න තිබුණා. ජේසු එහෙම ගියේ නෑ මගේ ප්‍රේමාන්තයනි. ජේසුගේ මහා දවල් මිනිස්සු ඔක්කොම ඉන්නකොට එහෙම යන්න හේතුව ඇයි? එහෙම යන්න හේතුව ජේසුට ඕන වුණා ඔබගේ මගේ පාපයත් එක්ක අයිඩෙන්ටිෆයි කරගන්න. ජේසු ආවේ ඔබව මාව ගලව ගන්න. ඒ ගලව ගන්න ආවේ මගේ ප්‍රේමාන්තයනි. කොහොමද? ඒ කියන්නේ ගලව ගන්න ආවේ උන්වහන්සේ උඩක ඉඳන් අත දීලා ගොඩ ගන්න නෙමෙයි. උන්වහන්සේ ගලව ගන්න ආවේ ඒ ජෝර්දානයට ඒ පෞසේදිච්ච ශ්‍රාවක ජීවම්තුමා පෞසේදුවේ මිනිස්සුන්ගේ ඒ ගඟේ ජෝර්දානයට ජේසු බැස්සා.
බැහැලා ජේසු ඒකේ අතුලේ ගිලිලා ඔබ මාව කරට අරගෙනයි ගොඩට ආවේ. ඒක කරන්නයි ජේසු මේ ලෝකෙට ආවේ. මගේ ආදර බෙමන්තනේ උනාසගේ එක පාපයක්වත් තිබුණු නැති වුණාට උනාසේ හැම අතින්ම පරීක්ෂාවට ලක් වෙලා එක පාපයක්වත් නැතුව මේ ලෝකේ විඳින්න පුළුවන් හැම අසික්කිතම දරුණුම දඬුවම වින්දා. මිනිස්සෙකුට විච්චර දුකක් විඳින්න බෑ. මිනිස්සෙට ඒ තරම් වේදනාවක් විඳින්න බෑ. සාමාන්‍ය කුරුසේ මරණය කියන්නේම ඒ මහා දරුණුම මරණයක්. ඒක ඇවිල්ලා පර්ෂියාවෙන් දඩුවම් ක්‍රමේ ගන්නේ. කුරුසේ මරණය අසික්කිතයි. ඒක තමයි රෝම අඩුගානේ රෝමේ සිටිසන්ෂිප් එක තියෙන කෙනෙක්ටවත් කුරුසේ මරන්නේ නැහැ. එහෙම වුණොත් අධිරාජ්‍යයට විරුද්ධ වෙච්ච චපල වෙච්ච අය විතරයි කුරුසේ යන ගන්න. අනිත් ජාතිකව තමයි කුරුසේ යන ගැහුවේ රෝමේ. ජේසුස් නිකම් කුරුසේ යන ගැහුවේ නැහැ. මගේ ආදර බෙමන්තිනි කසින් ගහලා මරනවා කියන්නේ වෙන මරණයක්. වෙන මරණ විදියක්. ජේසුට කසින් ගහලා අඩුගානේ බේරන්නම් පිලාත් බලන්නේ. කසෙන් ගහලයි මරන්නේ. ඒක දරන්න පුළුවන් වේදනාවක් නෙමෙයි. කුරුසේ මරණයේදී ඔබ හිතන්නේ එන ගහලා මැරෙන්නේ කොහොමද? එන ගහලා මැරෙන්නේ මගේ ප්‍රමාන්දනේ ඒ කියන්නේ කුරුසේ එන ගහලා ගිය මෙතන ඇබ්ඩොමන් එක මේක මෙතන මහා ප්‍රාචීරය තියෙනවා. එතන කැඩිලා වැටෙනවා. හුස්ම ගන්න පෙනහැල්ල වැටිලා හුස්ම ගන්න බැරිව ඒ වේදනාව දරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මගේ ආදර ප්‍රමාන්දනේ ජේසු ඔබගේ මගේ පාපයත් එක්ක යාවජීව වුණා. ඔබගේ මගේ පව් ගඟට උනාසේ බැස්සා. ඒ අසූචි ගාගත්ත ජරා කරගත්ත ඒ බැටළුවව උනාසේ කරට ගත්තා. මෙන්න බැටළු පෝතකයනෝ ශ්‍රාවක ජීවම්තුමා කතා කරලා කියන්නේ මෙන්න අජමාලකයනෝ. ඔබගේ මගේ පව් දුරලන්න ඔබගේ මගේ පාපේ කරට ගත්ත ස්වාමින් වහන්සේ. ඒගොල්ලෝ සතෙක්ව මරලා ඒ නැතිවෙච්ච සම්බන්ධකම ඇති කරන්න ඒකේ සතාගේ ලේ ගිවිසුම් කරඩුවට ඉස්සා ජනතාවට ඉස්සා ඒ බද්ධකම ඒ පාලම ගැලවීමේ පාලම ඇති කරන්න ඒ බැටළුවා වුණේ ජේසු. ඔබ මම වෙනුවෙන් මැරිච්ච ස්වාමින් වහන්සේ. මගේ ආදර බෙමන්තනේ එදා සමාජයේ එක්කෝ සතෙක් වරගෙන ඒගොල්ලන්ගේ සම්ප්‍රදායක් තිබුණා. ඒ සතාට වට වෙලා ඒගොල්ලෝ කරපු ඔක්කොම කියලා ඒ සතාව විල්ඩනස් එකට පාලු කරේට යවුවා මැරිලා යට වැටෙන්න. ඒ පාපය දරාගත ජේසු. මගේ ආදර බෙමන්තනේ ජේසු ඒ පව් පොලිමේ ඉන්නවා. පව්කාරයන් එතක ජේසු පොලිමේ ඉන්නවා. ඒ කියන්න පුතේ දුවේ ඔබ තනි නැහැ. පුතේ දුවේ ඔබගේ ජීවිතය මම ඔබත් එක්ක ඉන්නවා. ඔබගේ දුබලකමේ මම ඔබ දාලා යන්නේ නැහැ. වෛද්‍යවරයා ඕනේ රෝගියාටයි. උන්වහන්සේ මතේ 9:11 කතා කරලා කියනවා. උන්වහන්සේ කතා කරලා කියනවා ඔබව මම ආවේ ඔබ වෙනුවෙන් ජීවිතය දෙන්න. මගේ ආදර ප්‍රමාන්තයනේ ජේසුගේ පව් පොලිමේ ඉන්නවා. පොලිමේ ඉඳලා ස්ථාවක ජීවම්තුමා ගාව දන ගහනවා. ඒක මහා බහැපත්කමේ පියවරක්. උන්වහන්සේ පිලිපිවරුන්ගේ දෙවනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ කියනවා උන්වහන්සේ දේවත්වය Taman විසින් බදාගත යුතු වස්තුවක්යි නොසලකා මනුෂ්‍ය ස්වභාවයක ඉපදෙලා කුරුසේ මරණය දක්වාම කීකරු වුණා. කුරුසේ මරණය දක්වාම පහත් වුණා. බහැපත්කම මහා දයාබර දෙයක්. එයාගේ උන්වහන්සේගේ පෙරමග සූදානම් කරන්න ආවේ ශ්‍රාවක ජීවම්තුමා. උන්වහන්සේ ශ්‍රාවක ජීවම් ඉස්සරහ දන ගහනවා. ස්වර්ගය ඇරෙනවා. මගේ ආදර ප්‍රේමාන්තනේ ස්වර්ගය ඇරෙන්නේ එතනදී. ඔබගේ මගේ ජීවිතය ස්වාමින් වහන්සේ ඒ ජොර්දාන් ගඟේ ගිලෙනවා. ඒ පව් සේදිච්ච ගඟේ ගිලෙනවා. මට එදා මට මතකයි අවුරුදු 13කට ඉස්සෙල්ලා ඒ අවබෝධය ඒ හඬ මට ඇහෙද්දි ස්වාමීන් වහන්සේ මම නොසුදුසු මම පව්කාර දුබල බිඳුණු ස්වභාවය ඇතුලේ ජේසු ගිලිලා ජේසු මාව කරට අරගෙන පොඩි එකෙක්ව කරේ තියාගෙන යනවා වගේ මම යන්නේ ජේසුගේ කර පිට අදත් තප්පරයක්වත් ඒ ආදරෙන් පිට ඉන්න බෑ. ජීවිතේ ඉවරයි. ඒ අතෑරියොත් මම ඉවරටම ඉවරයි මගේ ප්‍රේමාන්තනේ. එහෙනම් ඉවරන්නක හොඳයි. අතෑතරලා ජීවත් වෙනවට වඩා. බෞතිස්මයේ ඒ සම්බන්ධතාවයට උනාසෙ ගන්නවා. මගේ ආදර ප්‍රේමාන්තනේ. ජේසු ඒ බහැපත්කමේ පියවරට යනකොට ජේසු ඒ පව්කාරයන්ගේ ඒ යථාර්ථයට ගොඩ බහිනකොට ඒ පව්ගඟේ සුපිරිසුද්ධ තනන් වහන්සේ පාරිශුද්ධ තනන් වහන්සේ ගිලිලා ඒ මුළු ගඟම පිරිසිදු කරනවා. උන්වහන්සේ ඒ ගඟේ ගිලිලා පාරිශුද්ධ කරනවා.
ඔබගේ මගේ දුබලකම උන්වහන්සේ ප්‍රබල කරනවා මගේ ප්‍රේමාන්තයනේ. උන්වහන්සේ ගොඩට එනකොට ස්වර්ගය ඇරෙනවා. ස්වර්ගය ඇරිලා ශුද්ධාත්මයන්ව පරවියක ආකාරයෙන් එනවා. ශුද්ධාත්මයන්ව ඇවිල්ලා උන්වහන්සේට හඬ ඇහෙනවා. ඔබ මගේ ප්‍රියාදර පුතා. ඔබ ගැන මම ප්‍රසන්නයි. ජේසු ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන්නේ ඒ ඇෂුරන්ස් එකත් එක්ක. ජේසු කියා දෙන්නේ උන්වහන්සේ ඔබගේ මගේ පරමාදර්ශය අයිඩියල් එක. ඔබ මම ජීවත් වෙන්න ඕන විදිය, ඔබ මම ජීවිතේ අරගෙන යන්න ඕන විදිය උන්වහන්සේ කියා දෙන්නේ මෙතන. උන්වහන්සේ මගේ ප්‍රේමාන්තනේ උන්වහන්සේ එතනදී ඔබගේ මගේ ජීවිතය උන්වහන්සේ මේ කැඳවීම කරන්න තාත්තගේ පන්නරය ශක්තිය කනෙක්ෂන් එක ඒ බලය අයිති කර ගැනීම සන්නද්ධකම නැතුව බෑ. ඒකයි උන්වහන්සේ කියා දෙන්නේ. ඔබ මාගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි. ඒ වෙනකොට ජේසුස් ප්‍රාතිහාර්ය කළා තිබුණේ නැහැ නේද? ගෙදර ඉඳන් ආවේ. ඕනනම් ඔය ඇණයක් දෙකක් වගේ වැඩි කරලා වැඩ කරගන්න නැති නැද්ද? වැඩ කරන ගම. ජේසුස් එක දේශනාවක්වත් දීලා නැතුව ඇති. දේව අම්මා නම් ඕනනම් දේශනා කරන්න නැති පුතාට ප්‍රාතිහාර්ය නැහැ. කිසි දෙයක් නැහැ. හැබැයි වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා තාත්තා කියන්නේ ඔබ ගැන මම ප්‍රසන්නයි පුතේ. ඒ කියන්නේ ඒ ප්‍රසන්නතාවය මම කරන දේත් එක්ක නෙමෙයි තියෙන්නේ. දරුවා නම් දරුවා. ගොඩ හිටියත් මඩ හිටියත් දරුවා. ජේසුට එහෙම මඩට යන්න අවශ්‍ය නැහැ. ජේසුට ඒ ඇෂුරන්ස් එක ඒ කාර්ය කුරුසිය දරාගෙන යන්න ඉස්සෙල්ලා ලැබෙන්නේ. ඔබ මම මොනවද කරන්න යන්නේ? ඔබ මම වැඩ පෙන්නලා තමයි පුත්‍රභාවය ගන්න යන්නේ. ඔන්න ස්වාමිනේ එතකොට තමයි ඔබ හිතන්නේ උන්වහන්සේ pat on the back. උන්වහන්සේ හොඳයි කියලා කියන්න ඔබ වැඩේ කරාම නෑ. ඔබ වැඩේ කරත් නැතත් ඔබ උන්වහන්සේගේ දරුවා. ඒක යාඥාවේ මුලින්ම ඔබට ඇහෙන්න ඕන දේ. ඒක පූජාත්වරේ ස්වාමි කෙනෙක් වෙන්න ඉස්සෙල්ලා මට ඇහිච්ච එක ගැන මම ගොඩාක් ස්තුති කියනවා උන්වහන්සේට. ඒක ඔබට ඒ වෙලාවේ ඇහෙන්න ඕන දේ. එතකොට ඔබ වැඩ කරන්න යන්නේ ඒ පුත්‍රභාවයත් එක්ක. ලකුණු දෙන විදි දෙකක් තියෙනවා නේද? සමහර වෙලාවට ලකුණු දෙන විදි දෙකක් තියෙනවා. ටීචර් කෙනෙකුත් ඉන්න නිසා කියන්නේ. ලකුණු දෙනවා එක්ක 100 දීලා කපාගෙන යනවා නේ. 100 දීලා කපාගෙන යනවා. නැත්නම් බිඳුවේ ඉඳන් එක දාගෙන යනවා. දෙවිදිහටම ලකුණු දෙන්න පුළුවන්. මේ කතා කරන්නේ 100න් පටන් ගන්න එකක් ගැන. එතකොට ජේසු හැමතිස්සම ජීවත් වුණේ මගේ තාත්තා. මිනිස්සු ජේසුට පිස්සු කියලා කියද්දී බෙල්සෙබුල්ගේ බලයෙන් වැඩ කරන්න කියලා කියද්දී ජේසු දැනගෙන හිටියා මේ කියන දේවල් වලින් මඩක් නැහැ. උන්වහන්සේ හිරුදාවට බොහෝ කලින් කඳු මුදුනට ගිහලා යාඥා කරේ ඒකයි මාක් 1:35. මිනිස්සු එකක් කියද්දී තාත්තත් එක්කයි ගනුදෙනුව තිබුණේ ඒ කනෙක්ෂන් එකේ. හැමතිස්සම මිනිස්සු උන්වහන්සේ බලාත්කාරකමින් රජකමට පත් කරන්න යද්දී තාත්තත් එක්ක කතා කරන්න ගියේ ඒකයි ජෝම් 6. කුරුසේ දරන්න අමාරුයි අතාරින්න කියලා හිතද්දී මාක් 13 14 උන්වහන්සේ මල්ලු වෙන යාඥා කරන්නේ එතනයි. තාත්තත් එක්කයි ගනුදෙනුව. උන්වහන්සේ කියනවා මගේ කැමැත්ත. අපි ගමු වචනේ ජෝම් 4 වෙනි පරිච්ඡේදය 34. මගේ ආහාරය මගේ තාත්තගේ කැමැත්ත කරන එක බලන වචනය අපි හැමෝම කියමු. ජෝම් 4:34. ජේසුස් වහන්සේ වුන් නමතා කියන්න. ජේසුස් වහන්සේ ඔවුන් නමතා මාගේ භෝජනය නම් මා එව් තැනන් වහන්සේගේ කැමැත්ත කිරීමත් උන්වහන්සේගේ කාර්ය නිමාවට පත් කිරීමත්ය. ජේසුගේ කෑම වුණේ ඒක. අපි දකිනවා ජෝම් තුමාගේ 19 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තිය. අපි වචනය ඇති කරගමු. ජේසුගේ බඩගින්න තිබුණේ එතනට. ඒ කියන්නේ ජේසු ඒ කියන්නේ තාත්තව පුරවන්න තාත්තව සතුටු කරන්න කියන මේ සම්බන්ධතාවයේ ජීවත් වුණේ. ඒ බෞතිස්මයෙන් කතා කරන්න එකයි ඒ රිලේෂන්ෂිප් එක. ජෝම් 19:28 බලන්න. ඉන්පසු උන්වහන්සේ සියල්ල නිමාවට පත් වූ බව දැන ශුද්ධ ලියවිල්ල ඉෂ්ටවන පිණිස මට පිපාසයයි වදාළසේක. තාත්තගේ කැමැත්ත කරන්නට පිපාසයක්. මොකද ජේසු පටන් ගත්තේ ඔබ මාගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි කියන තැනත් එක්ක. ශුද්ධාත්මයන්ෝ ඒ කනෙක්ෂන් එක ගත්තා. ආමොස් පොතේ අපි කතා කරලා කියන 8 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තිය. මගේ ආදර ප්‍රේමාන්තනේ ජීවිතයේ බෞතිස්මය කියලා කියන්නේ කැඳවීමක්.
බෞතිස්මය කැඳවීම. ඒ කැඳවීම තාත්තගේ කැමැත්ත සාතගේ සිත දැනගෙන උන්වහන්සේ මට ස්වාමිනී කියන අය නෙමෙයි. මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන අය. හැම තප්පරයකම ඒ රිලේෂන්ෂිප් එකෙන් උන්වහන්සේ ඔබට ඇහෙන්නට ඕනේ. ඒ ඇහෙන තුලයි ජීවත් වෙන්නේ. ආමොස් 8:11 බලන්න වචනය. දේශය මුළුල්ලේ මහා සාගතයක් එවන කාලේ ලංවන්නේ. ඒ සාගින්න කෑම සඳහා නොවේයි. පිපාසය වතුර සඳහා නොවේයි. එය සමිදානන් වහන්සේගේ හැමෝම කියමු. එය සමිදානන් වහන්සේගේ වචනය ඇසීමට වචනය ඇසීමට ඇතිවන සාපිපාසාව වේ. සාපිපාසාව වේ. මගේ ආදර ප්‍රමාන්තයනේ. ඒ සම්බන්ධතාවය තුළ ස්වාමින් වහන්සේ ඔබ මාව අරගෙන යන තැනක් තියෙනවා. එතකොට ඔබගේ ජීවිතයේ පිපාසය වෙන්නට ඕනේ උන්වහන්සේව. ඔබගේ ජීවිතයේ ඒ කුසගින්න වෙන්න ඕනේ උන්වහන්සේගේ කැමැත්ත. ඔබට උන්වහන්සේව ඇහෙන්නට ඕනේ. ඔබට උන්වහන්සේව දැනෙන්නට ඕනේ. මගේ ආදර ප්‍රමාන්තයනේ. ඔබගේ ජීවිතේ හැම උදෑසනකම මේ පන්නරය ඔබට ලැබෙන්නට ඕනේ. මම උන්වහන්සේගේ පුතා, මම උන්වහන්සේගේ දුව, මම උන්වහන්සේගේ දෝණි. මේක උන්වහන්සේ ඔබ ගැන ප්‍රසන්නයි. ඔබ කරන දේ නිසා නෙමෙයි. ඔබ උන්වහන්සේගේ ඉරහඳ පහව ගියත් ඒ ආදරය වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ එකයි යෙසායා 54:10 කතා කරලා කියන්නේ. කඩුවටවත්, ගින්නටවත්, දැන් තිබෙන බලවේගයකටවත්, මේ කිසිම දෙයකට, ජීවිතේටවත්, මරණයටවත්, අති උස්සටවත්, පහළ පතුලටවත් කිසිම දෙයකට ඒ ආදරෙන් වෙන් කරන්න බෑ. ඒතකොට ඔබ ඒ සාහිත්‍යය තුලයි හරි ඔබ දුබලකමින් වැටෙයි. හැබැයි ආදරේ සැක කරන්නට එපා. දරුකම උගස් කරන්නට එපා. උන්වහන්සේගේ දයාබරකම පාච්චල් කරන්නට එපා. ඔබ වැරදුනා. වැරද්දේ අයිතිය උන්වහන්සේට දෙන්න. ඒ ආදරය තුල ඉන්නේ නැද්ද ඔබට පාපේ ඉන්න බෑ. ඔබ වැරදුනා දුවලා ගිහලා තාත්තටයි කියන්නේ. තාත්තේ වැරදුනා වරද්දගත්ත ඕනකමින් තමයි. ඒක මගේ කුඩු කේඩුකම. අසමච්ඡාතිකම ඇත්ත. හැබැයි මම මේව කරා. මම ඔබ වහන්සේ ගාවට එන්නේ නැතුව වෙන කා ගාවටද යන්න ජීවනදායක වචන නැත්තේ ඔබ වහන්සේ තුලයි. පේදුරුතුමා වරද්දගත්ත කෙනෙක් කියපු වචනයි. මගේ ආදර ප්‍රමාන්තයනේ. ඔබ මාගේ ප්‍රියාදර පුතා. ඔබ ගැන මම ප්‍රසන්නයි. මේක ඇවිල්ලා හුරුතල් වචනයක් නෙමෙයි මතක තියාගන්න. ඔබ මාගේ ප්‍රියාදර පුතා කියලා කියන්නේ ගීතාවලියෙන් ගන්නෙ. හැම රජෙක්ටම උන්වහන්සේ කතා කරලා කියන්නේ ඔබ පුතෙක්. හැම රජෙක්ටම උන්වහන්සේ සැලකුවේ පුතෙක්. කියන්නේ කාර්යයක්, රාජකීය කාර්යය කියලා කියන්නේ ඉන්දිරික කාර්යයක්. ඔබට මට ලැබෙන බරෑරුම් වගකීමක්. ඒ පුත්‍රභාවය තුළ, ඒ පුත්‍රභාවය තුළ ලැම්බෝගිනි වල යන්න, හෙලිකොප්ටර් වලින් අර යන්න, ඒ කියන්නේ ඒ ප්‍රිවිලේජස් භුක්ති විඳින නෙමෙයි මේ කතා කරන්නේ. පුත්‍රභාවය ආත්මයන් තුළ ඔබට ලැබෙන දෙයක්, ශුද්ධාත්මයන් තුළ. ඊට පස්සේ ඔබ ගැන මම ප්‍රසන්නයි. ප්‍රසන්නයි කියන්නේ මොකක්ද? ඔබට ඕන දෙයක් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ප්‍රසන්නයි කියන කෙනේ යෙසායා 52 53 54 දුක් විඳින දාසකත්වයක් එක්ක ප්‍රසන්නතාවය තුළ දුක් විඳින්නට ඕන. ඒ ප්‍රසන්නතාවය තුළයි දුක් විඳින එකයි ඒගොල්ලන්ට තේරුන්නේ නැත්තේ ගැලවීම ඔබ උන්වහන්සේ ගැලුම් කරුවා නම් දෙවියන්වහන්සේගේ පුතා දුක් විඳින දාසයා වෙන්නේ කොහොමද? ඒගොල්ලන්ට තේරුන්නේ නැත්තේ ඒකයි පාරිසිවරික නායක පුජිකා කියන්නේ ඔබ දැන්වත් කුරුසෙන් බහැලා එන්න ඔබ පුතා නම් බහැලා එන්න. ජේසුස් හිටිය දුක් විඳින්න. මගේ ආදර ප්‍රේමවන්තනේ බෞතිස්ම කියලා කියන්නේ කැඳවීම. අරගලයක් එක්ක යන්න කැඳවීමක්. ඒ පිපාසයේ ඇල දොල වෙත උන්වහන්සේ ගාවට යන්න කැඳවීමක්. උන්වහන්සේ කතා කරලා කියනවා අද දයාබරව 6 වෙනි වගන්තිය යෙසායා 55 හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න ළඟම සිටින බැවින් එතුමා ණය දින්න. උන්වහන්සේ ඔබගේම ජොර්දානයේ ඉන්නේ. ඔබම පව් කරපු තැන රෝම 5 උන්වහන්සේ 20 කතා කරන්නේ ව්‍යවස්ථාව වැඩි වූ තැන පාපය බහුල විය. පාපය වැඩි වූ තැන උන්වහන්සේගේ වරප්‍රසාදය ඊටත් වඩා වැඩි විය. ඒ ජොර්දානයේ ඔබගේ තුබල කමේමයි උන්වහන්සේ ගිලෙන්නේ. හුස්ම ගන්න බැරුව ඔබ ඇතුලේ වතුර ඇතුලේ හිර වෙලා ඉන්නේ නැද්ද බලන්න. ජේසු එතන ඔබ ඉස්සරහා ඉන්නවා. ජේසු හුස්ම තද කරගෙන ඔබ දෙනවා. උන්වහන්සේගේ ජීවන හුස්ම ඔබට දීලා ඔබව ඒ ගඟෙන් ගොඩ ගන්නට. මගේ ආදර ප්‍රමාන්තයනේ. එවැනි ආදරයක්. ඒ ගොඩ ගන්න නිකම් ප්‍රශ්න උත්තර නෙමෙයි. උන්වහන්සේ කතා කරලා කියනවා ජෝම් තුමාගේ 7 වෙනි පරිච්ඡේදය 37 වෙනි වගන්තියේ පිපාසා ඇති සියල්ලෙනි එන්න උන්වහන්සේ මා වෙත එන්න. උන්වහන්සේ කතා කරන වචනේ බලන්න. මා වෙතින් පානය කරන කෙනා තුල උන්වහන්සේ කරන දෙයක් තියෙනවා. ඊළඟ වගන්තිය ගන්න පුතේ.
ශුද්ධ ලේවිල ලියා තිබෙන පරිදි මා කෙරෙහි අදා ගන්නා තුලින් ජීවනදායක ජලධාරා ගලා එන්නේ අයි ප්‍රකාශ කළසේක. ඒ කියන්නේ ජේසුගෙන් පිරුණයින් පස්සේ ඒ බෞතිස්මයෙන් ඔබ මම ගොඩ වුණයින් පස්සේ ඔබ තුල ජීවන ජලධාරාවක් ඇති වෙනවා. නිකං උත්තරයක් විතරක් නෙමෙයි. ඔබ ඒ ශුද්ධාත්මයන් තුළ ජීවත් වෙනවා. ඒ ශුද්ධාත්මයන් ඔබ හරහා අනිත් අයට ගලන තැනකට ඔබ එනවා. මේක ඔබගේ මගේ කාර්යය. උන්වහන්සේ ඔබ මාව අභිෂේක කරන්න එතනට. අවුරුදු 13කට කලින් උන්වහන්සේ මාව ආලේප කරේ එතනට. අද මම ඔබ හමුවේ මෙහෙම ඉන්නේ ඒ ආලේපය නිසායි. ඒ වචනය මගේ ජීවිතයේ ඇතුලේ ගින්නක් වගේ දැවෙන්නේ ඒ ආලේපය නිසායි. දුර්වල දුබල තැනක්. එකෙන් අදහස් කරන්නේ නැහැ ආපහු වමනයට යන්නේ නැහැ කියලා. මඩරත් යන වෙලාවල් තියෙනවා. හැබැයි ආයිතේ ආදරය අයිති කරගෙන එනවා. මේක අරගලයක්. ඒකයි ඔබ හැම උදෑසනකම ජොර්දානයේ ගිලෙන්නට ඕනේ. හැම උදෑසනකම ජොර්දානයේ ජේසු අයිති කරගෙන ඔබගේ දුබලකම තුළ ජේසු අයිති කරගෙන ශුද්ධාත්මයන් තුළ ප්‍රබල වෙලා ඒ ස්වර්ගය විවර වෙලා ස්තීවන්තුමාට ගල් ගහද්දී ස්වර්ගය විවර වෙලා අපි උන්වහන්සේ දැක්කා ජේසු දකුණු පැත්තේ ඉන්නවා ස්තීවන්තුමාත් එක්ක. ඒක ඔබගේ ජීවිතයේ ස්වර්ගයේ විවර වෙන අත්දැකීම හැම වෙලාවෙම ඔබගේ යාඥාවේ ස්වර්ගයේ යාඥාව නිකන් පොත් කියව අනේ ඔන්න යාඥා කරා ඇතියන්තන් කියලා ඇඟ බේර ගන්න එක දාන ඇඩ්මිෂන් සයින් කරන තැනක් නෙමෙයි. යාඥාවේ ඔබ අවංකව ඔබගේ ජොර්දානය ඇතුලේ ඔබගේ දුබලකම ඇතුලේ ජේසුගේ අත අල්ලගෙන ඒ ආලේපයත් ඔබ ගොඩට ඇවිල්ලා බහැපත් වෙලා ඔබ දන ගහලා ඔබගේ ස්වාමි පුරුෂයා බිරිඳ ඉස්සරහා ඔබ බහැපත් වෙලා ආඩම්බරකම් පැත්තක තියලා ඔබ නිහතමානී වෙන තැන ස්වර්ගය විවර වෙලා ශුද්ධාත්මයන්ෝ ගින්නක් වගේ ඔබගේ ජීවිතයට පුත්‍රභාවය අරගෙන ඇවිල්ලා ඔබ වහලෙක් නෙමෙයි දරුවෙක් කෙනෙක් ඔබ අයිති කරගෙන ඒ පුත්‍රභාවය තුල මරණය දක්වාම වේදනාව ඇස්සේ උන්වහන්සේට එහෙයි කියන්න ඇතුළාන්තේ කාටත් අත තියන්න බැරි ප්‍රීතියක ජීවත් වෙන්න ස්වාමීන් වහන්සේ අද ඔබට ආරාධනා කරනවා. ඒ නිසා අද දවසේ මගේ ප්‍රේමාන්තයනේ අපේ බෞතිස්මය අලුත් කරගමු. මම බෞතිස්මය ලැබපු කෙනෙක් එදා නම් ඔබ හිටියේ මතකත් නැහැ නේද? මතකද ඔබට? කියලා වතුර දාද්දී කියලා කඬුවා විතරයි. හැබැයි ඔබ නොදන්න වරප්‍රසාදයකින් උන්වහන්සේ ඔබ ආශිර්වාද කළා. ඔබ පිරෙව්වා. ඒ තුල ඔබ ජීවත් වෙන්න. හැම වෙලාවෙම ඔබගේ ජීවිතේ හැම තීරණයකදීම මම යක්ෂයාව ප්‍රතික්ෂේප කරනවා. ඔබගේ කූට ක්‍රියා ප්‍රතික්ෂේප කරනවා. මම දෙවියන් වහන්සේ වදහනවා. උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියනවා අද දෙවෙනි කියවීමේ ලෝකේ ජය ගන්න වික්‍රමය ඇදහිල්ලයි. ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කතා කරනවා හතරවෙනි වගන්තිය. ජෝම් 1:5-4 මන්ද දෙවියන් වහන්සේගෙන් උපන් හැම කෙනෙකුම ලෝකයේ ජයගෙන ඇත. ලෝකය පරදන වික්‍රමය අපි හැමෝම කියමු. ලෝකයේ පරදවන වික්‍රමය නම් ඇදහිල්ලයි. ඇදහිල්ලයි. මගේ ආදරේ ප්‍රේමාන්තයනේ ඒ ස්වාමීන් වහන්සේ තුල ඒ ඇදහිල්ල තුල ලෝකේ ජය ගන්න යක්ෂයාගේ ලෝකයාගේ මාංශයාගේ හිස පොඩි කරලා ස්වාමීන් වහන්සේගේ දරුකම තුල වහල්කම පැත්තක තියලා ජොර්දානේ නෙතර වෙලා ඔබ මම ස්වාමීන් වහන්සේ ආත්මයන්න් මෙහෙවන ගමනට යන්න අද වචනය ඔබට මට ආලෝකයක් වෙනවා ශක්තියක් වෙනවා පන්නරයක් වෙන බව අයිති කරගන්න ආරාධනා කරනවා මගේ ප්‍රේමාන්තයනේ.